ආයුබෝවන් මෙහෙයුම් පද්ධති පාඩමේ මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන අලුත් මාතෘකාවක් නෙමේ අපි කලින් සාකච්ඡා කරපු මාතෘකාවක්මයි ඔයාලා ඉල්ලීමක් කරලා තිබ්බා මේ මාතෘකා කිහිපයක් වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න කියලා ඒ අනුව සංදර්භ ස්විචකරණය ගැන තමා මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කන්ටෙක්ස්ට් ස්විචින් ගැන තරමක් ගැඹුරට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා හරි මොකක්ද සන්දර්භ ස්විචකරණය කියලා කියන්නේ කියලා අපි ඉස්සෙල්ලාම බලමු. අ, මේක මේ අලුත් ඔපරේටින් සිස්ටම් වල ඒ කියන්නේ Windows වගේ මෙහෙයුම් පද්ධතිවල එන පහසුකමක්. අපි දන්නවා Windows වල තියෙනවා මේ මල්ටිටාස්කින් කියලා ෆීචර් එකක්. එතකොට මේ මල්ටිටාස්කින් කියන ෆීචර් එක මගින් පහසුකම මගින් කාර්යක්ෂමව ක්‍රියායන කිහිපයක් එකවර සිද්ධ කිරීම තමයි මේ සන්දර්භ ස්විචකරණය කියන්නේ. එතකොට කොහොමද මේක එකවර කරන්නේ? අපි දන්නවා සකසනයකට හැකියාවක් නැහැ එකවර ක්‍රියායන කිහිපයක් කරන්න. එහෙමනම් සකසනයක් කරන්නේ මොකද්ද? ක්‍රියායන කිහිපයක් අතර හුවමාරු වෙමින් තමයි මේක කරන්නේ. එතකොට මේ ක්‍රියාවලිය තමයි මේ සන්දර්භ ස්විචකරණය කියලා කියන්නේ. අපි මේක බලමු මොකද්ද මේ කියන්නේ කියලා රූප සටහනක් මගින්. හරි. ඔන්න මම මෙතන මේක පෙන්නලා තියෙනවා මේ කාලය මනින්නේ මෙන්න මේ පැත්තට කියලා මම මෙතන සටහන් කරලා තියෙන්නේ. එතකොට ඔන්න මෙතනින් කාලය මනින්න පටන් ගන්නකොට සකසනය පළවෙනි අවස්ථාවේදී මේ අවස්ථාවේදී යම්කිසි ක්‍රියායනයක් ක්‍රියාත්මක කරනවා. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන කාලය මේකට ටයිම් ස්ලයිස් එකක් කියලා කියනවා. එතකොට මේ ටයිම් ස්ලයිසස් ගණනාවක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට එනකන් එක ක්‍රියායනයකුත් ඒ ක්‍රියායනය අවසන් වුණාට පස්සේ මෙතනින් මෙහා පැත්තට තව ක්‍රියායනයනුක් විදිහට සකසනය ක්‍රියායන ක්‍රියාත්මක කරනවා. එතකොට මෙතෙන්ට ආවට පස්සේ මෙයා වෙනත් ක්‍රියායනයක් ක්‍රියාත්මක කරලා මෙතෙන්ට ආවට පස්සේ නැවත වතාවක් අර කලින් ක්‍රියාත්මක කරපු ක්‍රියායනය ක්‍රියාත්මක කරනවා. හරි. ඔන්න ඔය ආකාරයෙන් ක්‍රියායන අතර හුවමාරු වෙමින් ක්‍රියායන ක්‍රියාත්මක කිරීමට අපි කියනවා සන්දර්භ ස්විචකරණය කියලා. එතකොට අපි බලමු කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි. එතකොට සන්දර්භ ස්විචකරණය සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා ගණනාවක් තියෙනවා. මේකේ මම මේ ඔයාලට පෙන්නලා තියෙන්නේ ඔයාලට හුරු පුරුදු Python කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකෙන් ලියපු වැඩසටහනක් ක්‍රියාත්මක වෙන විදිහ. එතකොට මේකත් ප්‍රෝග්‍රෑම් එක රන් වෙද්දී ඒක ප්‍රොසෙස් එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද්ද ප්‍රොසෙස් එකක් කියන්නේ? ක්‍රියාත්මක තත්ත්වයේ තියෙන වැඩසටහනක්. එහෙමනම් ඔන්න අපි හිතමු මේ පළවෙනි ලයින් එක ක්‍රියාත්මක වුණා. එතකොට මේ ඒක ක්‍රියාත්මක කරලා මම අරගෙන තියෙන ස්ක්‍රීන්ෂොට් එකක්. එතකොට මේ පළවෙනි ලයින් එක ක්‍රියාත්මක වුණාම මොකද වෙන්නේ? මෙතන ඉන්පුට් එකක් තියෙන්නේ. එහෙමනම් මේ ටෙක්ස්ට් එක print කරලා මෙයා බලාගෙන ඉන්නවා සිස්ටම් එක බලාගෙන ඉන්නවා user input එකක් දෙනකම්. එතකොට කොහොමද මේක සිද්ධ වෙන්නේ? මෙතනදී මෙයා මේක print කරලා ඉවරලා මේ වැඩසටහනෙන් ජෙනරේට් කරනවා අතුරු බිඳුමක් ඉන්ටරප්ට් එකක් ජෙනරේට් කරනවා. ඒ ඉන්ටරප්ට් එක මේක software කියන කැටගරි එකට වැටෙන ඉන්ටරප්ට් එකක්. මේ ඉන්ටරප්ට් එක ආවට පස්සේ සිස්ටම් එක බලාගෙන ඉන්නවා user input එකක් දෙනකම්. දැන් මෙතනදී processor එක මෙයා මේ කරන වැඩ සියල්ලම පැත්තක දාලා ඉවරලා බලාගෙන හිටියොත් user input එක දෙනකම් මොකද වෙන්නේ මේ processor එකේ අපිට මේක processor එක නියම කාර්යක්ෂමතාවය අපිට මේකෙන් ගන්න බැරි වෙනවා. ඒක නිසා අපි මේ අවස්ථාවේදී මොකද කරන්නේ මේ process එක දැන් මෙයා ඉන්නේ ක්‍රියාත්මක කියන තත්වයේ ක්‍රියාත්මක කියන අවස්ථාවේදී. මෙයාගේ ස්ටේට් එක රනින් ස්ටේට් එකේ ඉන්නේ process එක. මම මේ process වල ස්ටේට් ගැන තමයි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ පාඩමේදී. එතනදී අපි මේක විස්තර ඇතුව කතා කරමු. හරි. එහෙමනම් ඔන්න රනින් ස්ටේට් එකේ හිටපු process එක දැන් user input එකක් දෙනකන් block කියන ස්ටේට් එකට මාරු වෙලා බලාගෙන ඉන්නවා. එතකොට දැන් රනින් ස්ටේට් එකේ තිබ්බ process එක block ස්ටේට් එකට ගියාට පස්සේ
CPU එකට පුළුවන් වෙන process එකකට අවස්ථාවක් දෙන්න ක්‍රියාත්මක කරන්න. හරි. එතකොට මෙන්න මේ අවස්ථාවේදී සන්දර්භ ස්විචකරණයක් කරන්න පුළුවන්. නෝක තමයි පළවෙනි අවස්ථාව. හරි. දෙවෙනි අවස්ථාවේදී මම අර ප්‍රෝග්‍රෑම් එකටම තව ලයින් එකක් එකතු කරලා තියෙනවා. හරි. දැන් අර අවස්ථාව මම කලින් කතා කරානේ. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ වෙන්නේ මොකද්ද? අපිට process එක පුළුවන් ක්‍රියාත්මක තත්ත්වයේ ඉඳන් මෙයාගේ process එක අපිට නතර කරන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට විධානයක් දෙන්න පුළුවන්. ඔයා දැන් මේ ක්‍රියාත්මක කරන එක නතර කරන්න කියලා. මේක සිස්ටම් කෝල් එකක්. මේක දුන්නාම මෙයා මේ process එක running state එකේ ඉඳන් ඇත්තටම exit වෙනවා. ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන් නතර වෙනවා. ඒකට අපි කියනවා terminated state එකට මාරු වෙනවා කියලා. ඔන්න එනම් process වල තියෙන තව state එකක් තමයි terminated කියන state එක. හරි. මේ state එකට මාරු වුණාට පස්සේ ප්‍රෝග්‍රෑම් එක process එක සම්පූර්ණයෙන් නතර වෙනවා. නතර වෙලා දැන් නතර වුණ process එක තවදුරටත් CPU එක එල්ලිලා ඉන්න එකේ තේරුමක් නැහැ. එhmenan CPU එක processor එකට පුළුවන් මෙයා මේ process එකෙන් අයින් වෙලා වෙනත් process එකකට chance එක දෙන්න පුළුවන් ක්‍රියාත්මක කරන්න. එහෙනම් ඔන්න තවත් අවස්ථාවක් සන්දර්භ ස්විචය ක්‍රියාත්මක වෙන. හරි. තුන්වෙනි අවස්ථාව තමයි අර කලින් කිව්වා වගේ user ගෙන් input එකක් එනකන් running state එකේ ඉඳන් block state එකට මාරු වෙන්නේ නැතුව තවත් state එකක් තියෙනවා waiting කියලා. මේ waiting state එකට මාරු වෙන්න පුළුවන්. මෙතනදී කරන්නේ CPU එක නතර වෙලා බලාගෙන ඉන්නවා user input එකක් දෙනකම්. හරි. එතකොට මෙන්න මේ අවස්ථාවේදීත් පුළුවන් CPU එක මෙයාගේ බලාගෙන ඉන්නේ නැතුව user ගෙන් input එකක් දෙනකම් වෙනත් ක්‍රියායනයක් ක්‍රියාත්මක කරන්න. ඔන්න මේ අවස්ථාවේදී ස්විචකරණය සිද්ධ කරන්න පුළුවන්. එතකොට මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපි පොඩ්ඩක් ගැඹුරින් බලමු සාකච්ඡා කරලා. මෙන්න මේ අපේ processor එක තමයි මෙතන ඉන්නේ මම පෙන්නලා තියෙන්නේ. එතකොට මේ ක්‍රියාත්මක තත්ත්වයේ තියෙන ක්‍රියායනය මම මෙතන රූප සටහනෙන් පෙන්නලා තියෙනවා. දැන් මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට මෙතන තියෙන්නේ මේ ඔපරේටින් සිස්ටම් එකේ තියෙනවා schedule එකක් කියලා එකක්, නියම කාරකයක් කියලා එකක්. මෙයාගේ රාජකාරිය තමයි දැනට ක්‍රියාත්මක කරන්න සුදුසු තත්ත්වයේ තියෙන process වලින් ගැළපෙන process එකක් තෝරගන්න එක තමයි මෙයාගේ රාජකාරිය. එතකොට කොහෙන්ද මෙයා මේක තෝරගන්නේ? process එකක් start කරාම ඉස්සෙල්ලාම එන තත්ත්වය තමයි new කියන state එක. මේක ගැන විස්තර ඇතුව මම පස්සේ කතා කරන්නම්. ඔය new කියන state එකට ආවට පස්සේ මෙයා ඊළඟට මාරු වෙනවා. එයා ක්‍රියාත්මක කරන්න සුදුසුයි කියන තත්ත්වයට එන අවස්ථාව. එතකොට මේකට අපි කියනවා ready state එක කියලා. හරි. දැන් අපි මැෂින් එකේ ක්‍රියාත්මක කරන්න එක process එකක් නෙමෙයිනේ. ඩොකියුමන්ට් එකක් ටයිප් කරනවා, සින්දුවක් අහනවා. එතකොට process ගණනාවක් තියෙනවා. එතකොට මේ ready අවස්ථාවට process ගණනාවක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ එන process ඔක්කොම operating system එකෙන් දාගන්නවා structure එකකට. මේකට අපි කියනවා ready queue එක කියලා. මේ ready queue එකේ තියෙන්නේ මොනවද? අලුතෙන් start කරපු process new state එකට ඇවිල්ලා ඒවා ready state එකට මාරු වුණ process තමයි මේකේ තියෙන්නේ. මම මේ දාලා තියෙන ready queue එකක රූප සටහන මේකේ මේ එකම කලර් එකෙන් දෙකක් තිබ්බට ඔයගොල්ලෝ වැරදියට තේරුම් ගන්න එපා මේ එකම process එක කියලා. මම මේක කලින් slide එකෙන් copy කරලා ගත්තේ. ඒක නිසා ඒක එහෙම්මම තියෙනවා. මේ වගේ එක එක කලර්ස් තමයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ එකිනෙකට වෙනස් process තමයි මෙතන තියෙන්නේ. හරි. ඔන්න දැන් එහෙනම් ready queue එකක් තියෙනවා. operating system එකේ schedule එකක් තියෙනවා. ඒ වගේම processor එක තියෙනවා. එතකොට processor එක මේ වෙලාවේ ක්‍රියාත්මක කරන process එක මෙතන ඉන්නවා. ඒ වගේම තමයි motherboard එකේ තියෙනවා chip එකක්. ඒ chip එකේ dedicated chip එකක්. එයාගේ රාජකාරිය තමයි timer interrupt generate කරන එක. කාල අතුරු බිඳුම් හදන එක. මොකද්ද මේ කාල අතුරු බිඳුමක් කියන්නේ? මේ timer chip එකේ තියෙනවා time
ටයිම කවුන්ටර් එකක්. මේ කවුන්ටර් එකෙන් එයා කවුන්ට් කරනවා. කවුන්ට් කරවලා ඉවරලා යම්කිසි නිශ්චිත කාල ප්‍රාන්තර තුල කියන්නේ පීරියෝඩිකලි මෙයා ඉන්ටරප්ට් ජෙනරේට් කරනවා. නිශ්චිත කාල ප්‍රාන්තර තුර. උදාහරණයක් විදිහට මෙතන මම පෙන්නලා තියෙනවා සෑම තප්පර එකකට වතාවක් මෙයා ඉන්ටරප්ට් එකක් ජෙනරේට් කරනවා. තප්පර එකකට වතාවක් නෙමෙයි මේක ප්‍රැක්ටිකලි වෙන්නේ ඊටාම කුඩා කාල සීමා කාල ප්‍රාන්තර තුල. හරි. එහෙමනම් මොකද්ද මෙතන වෙන්නේ කියලා අපි බලමු. ඔන්න ටයිමර් එක ඉන්ටරප්ට් එකක් ජෙනරේට් කරා. එතකොට ප්‍රොසෙසර් එක දැනට ක්‍රියාත්මක වෙමින් තියෙන ප්‍රොසෙස් එක తాවකාලිකව නතර කරනවා. తాවකාලිකව නතර කරනවා කිව්වහම මෙයාගේ ස්ටේට් එක తాවකාලිකව සේව් කරලා තියෙනවා. එතකොට මෙතන සේව් කරන කරුණු කාරණා තුනක් තියෙනවා. එකක් තමයි මෙයාගේ page tables ටික සේව් කරලා තියෙනවා. ඒ වගේම ස්ටැක් ෆ්‍රේම් එකේ මෙයාගේ ට්‍රැප් ෆ්‍රේම් කියලා එකක් සේව් කරලා තියෙනවා. ඊට අමතරව process control block එක සේව් කරලා තියෙනවා. එතකොට අපි ඔයාලගේ මට්ටමේදී මේ process control block එක ගැන ඩීටේල් ඇතුව මම පස්සේ කතා කරනවා. process control block එක ගැන තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. එහෙමනම් ක්‍රියාත්මක තත්ත්වයේ ඉන්න process එකේ details process control block එකේ සේව් කරලා process එක chance එක දෙනවා schedule එකට. schedule එකට chance එක දුන්නාම schedule එක මොකද කරන්නේ? මේ ready queue එකේ තියෙන process වලින් එයා pick කරලා අරගන්නවා සුදුසු process එකක්. එයා decide කරන එයාගේ scheduling algorithm එක අනුව එයා decide කරනවා ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ කවුද කියලා. ඊට පස්සේ එයාව ක්‍රියාත්මක තත්ත්වයට අරගෙන එනවා. දැන් ඔන්න processor එකේ ක්‍රියාත්මක වෙන්නේ අර ෂෙඩියුලර් එක පික් කරපු process එක. හරි. ඊට පස්සේ ඔන්න දැන් තව ටික වෙලාවක් ගියාම මෙයා නැවත වතාවක් අතුරු බිඳුමක් එවනවා. මේ ටයිමර් ඉන්ටරප්ට් එක කියන එක මේ මෙතන ෂෙඩියුලර් එකත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ. එයා ඉන්ඩිපෙන්ඩන්ට්ලි වැඩ කරන්නේ. ඔන්න මෙයා තව ඉන්ටරප්ට් එකක් එවනවා. එතකොට මොකද වෙන්නේ? අර ක්‍රියාත්මක තත්ත්වයේ තිබ්බ process එක එයාගේ state save කරනවා. practically මොකද්ද කරන්නේ? page tables ටික save කරනවා. trap frame එක save කරනවා සහ process control block එක save කරනවා. ඊට පස්සේ නියමකාරකයට අවස්ථාව දුන්නාම එයා නැවත වතාවක් අලුත් process එකක් පික් කරනවා. අපි හිතමු කලින් තිබුණ process එකක්ම මෙතනින් පික් කරා කියලා. එතකොට මොකද්ද වෙන්නේ? අර කලින් සේව් කරලා තිබුණ details ටික නැවත වතාවක් මෙයා load කරනවා CPU එකට. ඒ කියන්නේ කලින් වතාවේ රන් කර තිබිලා සේව් කරන්නේ details වගේක් මොනවද ගත්තේ? page tables ටිකයි trap frame එකයි stack frame එකේ තිබ්බ track frame ටික මේ trap frame ටිකයි process control block එකයි නැවත වතාවක් මෙයාට load කරලා අරගෙන දැන් මෙයා මේක ක්‍රියාත්මක කරනවා. ඔන්න ඔය විදිහට ready queue එකෙන් එක එක process එක අරගෙන මෙයා මේක ක්‍රියාත්මක කරනවා. එතකොට මේ timer interrupt එක කොහොමද generate කරවන්නේ? ඕකට තියෙනවා සිස්ටම් එක ඇතුලේ ඩෙඩිකේටඩ් චිප් එකක් අපේ පරණ සිස්ටම් වල ඒ කියන්නේ එක ප්‍රොසෙසර් එකක් තිබුණ සිස්ටම් වල මේකට තියෙනවා PIT කියලා චිප් එකක්. දැන් තියෙන ඔය මල්ටි ප්‍රොසෙසර් සිස්ටම්ස් Core 2 Duo, Dual Core, i3, i5, i7 වගේ තියෙන්නේ මේ ලැපික් කියන චිප් එකක් තියෙන්නේ. එතකොට මේකේ ක්‍රියාකාරීත්වය තරමක් සංකීර්ණයි. අපි මේ සරල පද්ධතියක් අරගත්තොත් ලෙගසි සිස්ටම් එකක් ගත්තොත් ඒකේ තියෙන ටයිමර් චිප් එකේ ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට. මෙයා නම්බර් එකක් ඩිසයිඩ් කරනවා. ඒ ඩිසයිඩ් කරපු නම්බර් එකෙන් එක අඩු කරගෙන එනවා. මෙතන මේ පෙන්නලා තියෙන්නේ එකක් අඩු කරනවා ඊළඟට එකක් අඩු කරනවා ඔහොම ඇවිල්ලා යම්කිසි වෙලාවක බිඳුවට එනවා. බිඳුවට ආව ගමන් මෙයා නැවතත් අර පරණ නම්බර් එකටම යනවා. එක අඩු කරගෙන එනවා. මේක මේ විදිහට මේ චිප් එක ඇතුලේ සයිකල් එකක් විදිහට යනවා. යම්කිසි වෙලාවක බිඳුවට ආව ගමන් මෙයා ඉන්ටරප්ට් එකක් ජෙනරේට් කරනවා. ඊට පස්සේ මේක ආපහු අඩු කරගෙන ගිහිල්ලා බිඳුවට ආව ගමන් ආයේ ඉන්ටරප්ට් එකක් ජෙනරේට් කරනවා. ඔන්න ඔය විදිහට තමයි මේ ඉන්ටරප්ට් ජෙනරේට් වෙන්නේ. හරි. එතකොට මේක ඔය ඉන්ටරප්ට් ජෙනරේට් වෙනකොට තමයි ප්‍රොසෙසර් එක මොකද කරන්නේ? මේ ඉන්ටරප්ට් එක යන්නේ ඇත්තරම ඉන්ටරප්ට් කන්ට්‍රෝලර් එකට. ඉන්ටරප්ට් කන්ට්‍රෝලර් එකට බලනවා
මේ ඉන්ටරප්ට් එක කොහෙන්ද ආවේ කියලා. එතකොට ඒ ඉන්ටරප්ට් එකත් එක්ක හැම වෙලාවෙම ඉන්ටරප්ට් නම්බර් එකක් යනවා. ඒකට අපි කියනවා IRQ එක කියලා. ඔය IRQ එක දිහා බලලා ඉන්ටරප්ට් කන්ට්‍රෝලර් එක ඩිසයිඩ් කරනවා මෙයා ආවේ කොහෙන්ද කියලා අඳුර ගන්නවා. එතකොට මෙයා ඇවිල්ලා තියෙන්නේ ටයිමර් ඉන්ටරප්ට් එකෙන් කියලා මෙයා අඳුර ගන්නවා IRQ නම්බර් එකෙන්. එතකොට ටයිමර් ඉන්ටරප්ට් එකෙන් ආවනම් මෙයා ප්‍රොසෙසර් එකට ඒක යවනවා. ප්‍රොසෙසර් එකට ගියාම ප්‍රොසෙසර් එකේ ඔක සම්බන්ධ වෙන ඉන්ටරප්ට් කියන පින් එකට ප්‍රොසෙසර් එකෙන් එයා අඳුරගෙන මෙයාව යවනවා කෙලින්ම ඒ ෂෙඩියුල් එක අදාළ වැඩේ කරන්න තමයි මේක ඇවිල්ලා තියෙන්නේ කියලා තේරුම් අරගෙන ෂෙඩියුල් එකට chance එක දෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ මම අර කිව්වා ඉන්ටරප්ට් නම්බර් එකක් නම්බර් එකෙන් තමයි අඳුරගන්නේ මොකද්ද ඉන්ටරප්ට් එක කියලා. මේ ඉන්ටරප්ට්ස් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැන මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට දැනට අපි මෙතනින් ඉන්ටරප්ට් සම්බන්ධයෙන් කතා කරන එක తాවකාලිකව නතර කරමු. හරි. එතකොට ඔන්න මේ ස්විචින් එක වෙන්නේ කොහොමද කියන එක මෙතන රූප සටහනේ පෙන්නලා තියෙනවා. කාලය ගත වෙනකොට මම මේක කලිනුත් පැහැදිලි කරා. ඔන්න පළවෙනි ක්‍රියායනය ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ඒ ටයිම් ස්ලයිස් එක ඉවරුනහම ඊළඟ ක්‍රියායනය ක්‍රියාත්මක වෙනවා. ওই විදිහට ගිහිල්ලා මේ ඔයාලට පේනවා මේ මෙතන ක්‍රියාත්මක වුණ ක්‍රියායනය නැවත වතාවක් මෙතන ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ ටයිම් ස්ලයිසස් වල සයිස් එක සමාන වෙන්න අවශ්‍යත් නැහැ. ඊළඟට එක ප්‍රොසෙස් එකක් එක ටයිම් ස්ලයිස් එකක් නෙමෙයි ටයිම් ස්ලයිස් දෙක තුනක් එක දිගට ක්‍රියාත්මක වෙනවා වෙන්නත් පුළුවන්. එතකොට මේක තමයි අයිඩියල් වීව් එක. මේ ප්‍රොසෙස් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. නමුත් ප්‍රැක්ටිකල් සිටුේෂන් එක තත්ත්වය පොඩ්ඩක් වෙනස්. ඔන්න පළවෙනි ප්‍රොසෙස් එක ක්‍රියාත්මක වෙලා මෙතෙන්ට ආවට පස්සේ එයාගේ ටයිම් ස්ලයිස් එක ඉවර වෙනවා. දෙවෙනි ප්‍රොසෙස් එක මෙතනින් පටන් ගන්නෙ නැහැ. ඒකට හේතුව තමයි මං අර ඔක කලින් පැහැදිලි කරා පැහැදිලිව මේ ටයිම් ස්ලයිස් එක වෙනවත් එක්කම ඉවර වෙනවා කියන්නේ මොකද්ද? ටයිමර් ඉන්ටරප්ට් එකක් ජෙනරේට් වෙනවා කියන එක. එතකොට ප්‍රොසෙසර් එක තේරුම් ගන්නවා ඔන්න ඉන්ටරප්ට් එකක් ආවා. එහෙමනම් මම මෙයාව ස්විච් කරන්න ඕන කියලා. එතකොට මෙයාව ෂෙඩියුල් එකට chance එක දෙනවා. ෂෙඩියුල් එක මොකද කරන්නේ? ඩිසයිඩ් කරනවා මොන ප්‍රොසෙස් එකද කියලා. එතකොට ඊළඟ ප්‍රොසෙස් එක මෙයා ක්‍රියාත්මක කරන්න එනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක එකපාරටම ක්‍රියාත්මක කරන්න බෑ. ඇයි ක්‍රියාත්මක කරන්න බැරි? කලින් ප්‍රොසෙස් එකේ තිබ්බ data ටික සේව් කරන්න ඕන. එයාගේ page table, strap frame එක, එතකොට process control block එක සේව් කරලා තියන්න ඕන. ඊළඟට අලුත් process එකේ තියෙන page table, strap frame සහ process control block එක මෙයා restore කරගන්න ඕන මෙයාව ක්‍රියාත්මක කරන්න කලින්. මේ සඳහා සැලකිය යුතු විශාල කාලයක් ගත වෙනවා. එතකොට ඒ කාලය මෙන්න මේවට අපි කියනවා context switching overhead කියලා. එතකොට මේ හැම process එකක් ඉස්සරහින්ම overhead එකක් තියෙනවා. එතකොට මේක ඇති වෙන්නේ ඔය කියපු data load කරන්න සහ save කරන්න යන කාලය. ඊළඟට ඔය interrupt එකක් generate වුනහම ඒ interrupt එක මොකක්ද කියලා CPU එක බලන්න ඕන. ඊට පස්සේ ඒ ඉන්ටරප්ට් එකට අදාළව ඒ රාජකාරිය කරන්න ඩිසයිඩ් කරන්න මෙයාට යම්කිසි කාලයක් ගත වෙනවා. එතකොට ඒ ඉන්ටරප්ට් එකකට ඒ ගත වෙන්නේ කොහොමද කාලය ගත වෙන්නේ කියන එක අපි ඊළඟට කතා කරමු. ඊළඟ මාතෘකාවේදී. එහෙමනම් මෙන්න මේවට යම්කිසි කාලයක් ගත වෙනවා. එතකොට මෙන්න මේ හේතුව නිසා අපිට අර මෙන්න මෙතනදි වගේ ලස්සනට එක ටයිම් ස්ලයිස් එකක් ඉවරුණු ගමන් ඊළඟ ප්‍රොසෙස් එක ක්‍රියාත්මක කරවන්න බෑ. හැම වෙලාවෙම context switching overhead මේවට එකතු වෙනවා. එතකොට අපිට මෙන්න මේ විදිහේ රූප සටහනකින් තමයි අපිට මේක අවසානයේ දක්වන්න පුළුවන්. එහෙමනම් context switching කියන්නේ ඔන්න ඔය කතන්දරය දැන් මම මෙතනදී යම්කිසි ගැඹුරකට මේක කතා කරා. එතකොට මං හිතනවා ඔයාලට මේක සම්බන්ධයෙන් දැන් ඊටාම හොඳ පැහැදිලි අදහසක් ලැබෙන්න ඇති කියලා. තවත් මේක අවශ්‍ය නම් ගැඹුරට කතා කරන්න පුළුවන්. එච්චර තේරුමක් නැහැ. දැන් මේ ටික පැහැදිලි නම් ඔයාලට ඕනේ කරන සියලුම දේවල් ඕනවටත් වැඩිය මෙතන තියෙනවා. එතකොට ඔයාලගේ නෝට් එකේ
ඉතාම පැහැදිලිව තියෙනවා ඔයාලට අවශ්‍ය කරන මට්ටමට මේක කොච්චර දුරට දැනගන්න ඕනද කියලා. එතකොට ඔයාලා මේකේ දැනගන්න ඕන දේ තමා ඉන්ටරප්ට් ජෙනරේට් වෙනවා. එතකොට මේ ඉන්ටරප්ට්ස් වලින් ඉන්ටරප්ට් CPU එකට ගියාම CPU එක දැනට තියෙන ප්‍රොසෙස් එක తాවකාලිකව නතර කරලා වෙනත් ප්‍රොසෙස් එකකට මාරු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ප්‍රොසෙස් අතර හුවමාරු වෙන එකට තමා සන්දර්භ ස්විචකරණය කියලා කියන්නේ. එතකොට මේ සන්දර්භ ස්විචකරණය සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා මොන වගේද කියන එක දල වශයෙන් ඔළුවේ තියාගන්න එක තමා මෙතනදී ඔයාලගේ මට්ටමේදී අවශ්‍ය වෙන්නේ. හරි. එහෙමනම් මම මෙතනදී මේ පාඩම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මේ විදිහට මම ඉන්ටරප්ට්ස් ගැනත් තරමක් ගැඹුරට කතා කරන්නම්. එතකොට ඔයාලට මේ කියන්නේ මොනවද කියන එක ගැන හොඳට පැහැදිලි වෙයි. ඊළඟට මම මේ පාඩමේදී ඔයාලා දකින්න ඇති ප්‍රොසෙස් වල විවිධ ස්ටේට් ගැන කතා කරා. අලුත් ප්‍රොසෙස් එකක් ඉස්සෙල්ලාම නිව් කියන ස්ටේට් එකට එනවා. ඊට පස්සේ නිව් කියන ස්ටේට් එකෙන් රෙඩි කියලා ස්ටේට් එකට මාරු වෙනවා. ඊට පස්සේ රෙඩි කියන එකෙන් රෙඩි කිව් එකකට වැටෙනවා. රෙඩි කිව් එකෙන් ඊළඟට රනින් කියන ස්ටේට් එකට මාරු වෙනවා. රනින් කියන එකෙන් බ්ලොක් කියන ස්ටේට් එකකට යන්න පුළුවන්. ඔය වගේ ටර්මිනේටඩ් කියලා ස්ටේට් එකකට යන්න පුළුවන්. ඔන්න ඔය වගේ ප්‍රොසෙස් වල විවිධ ස්ටේට්ස් ගැන කතා කරා. එහෙමනම් මෙන්න මේ ස්ටේට්ස් මොනවද කියන එක ගැන තමා මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙමනම් දැනට මම පාඩම මෙතනින් අවසන් කරනවා. ඊළඟ පාඩමෙන් හම්බ වෙමු. ආයුබෝවන්.